රත්නත්‍රයේ අසීමිත ගුණ බලයෙන් ඔබ හැම දිනාට යහපතම උදා වේවා. දිදුල මාධ්‍යජාලයේ ටීවී දිදුල බෞද්ධංශයේ මගින් ගෙනු ලබන්නා වූ සියලු බොදු දනන්ගේ ධර්මාවබෝධයේ උදෙසා සිදු කරන්නට යෙදෙන ධර්මානුශාසනා මාලාවේ මේ පැයට නියමිත වූ උතුම් වූ ධර්මානුශාසනාව සඳහායි අපගේ මේ සූදානම. මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරනු ලබන්නේ දිදුල මාධ්‍යජාලයේ කුරුණෑගල මැදිරියේ සිටයි. අද අපගේ ගෞරවාන්විත ආරාධනය පෙළි අරගෙන මෙදම් සභා මණ්ඩපයට වැඩම වදාලා නාරම්මල මැටියගනේ කසුන්ගම ශ්‍රී සුගත ඥාන යෝගාශ්‍රමාධිපති ශාස්ත්‍රවේදී ධර්මවේදී පූජ්‍යපාද නම කියන්නට අවසරයි ඇන්නරුවේ රතනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුබිනතුනි අප හැම දිනම උන්වහන්සේ සාදු නාද නංවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුබිනතුනේ උතුම් වූ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා රුවන්වැල්ල මොරාවතේ පදිංචි W.A. නන්දාවති මහත්මිය B.A. ගුණසේන මහතා ඇතුළු පින්වත් පිරිස විසින් සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඕන අරමුණු කර ගන්නවා සෙත් ප්‍රාර්ථනා වශයෙන් දායකත්වයේ දරන හැම දිනාටම ආශිර්වාද කිරීම ප්‍රියංකා මහත්මියට ජයසූරිය මණිකේ මහත්මියට නිමල් කුමාර මහතාට ඥානවතී මහත්මියට මාලී මහත්මියට ලීලාවතී මහත්මිය ස්වර්ණා මහත්මිය හාමි මහත්මයා ආනන්ද මහත්මයා ඇතුළු හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ හා දිගාසිරි සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද මාලිගා විලාස ජී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සියලු මහ සංඝරුවන්ටත් සියලුම කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී චිරජීවනයේ හා දිගාසිරි සම්පන්නිය ප්‍රාර්ථනා කර සිටිනවා. එසේම පුණ්‍ය අනුමෝදනා වශයෙන් සඳහන් කරනු ලබනවා පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සහභාගී වූ සියලු දෙනා නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම අපවත් විවදාල සියලු මහ සංඝරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. එසේනම් සුබිනතුනි අප හැම දිනාම උතුම් වූ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. ධර්මානුශාසනාවට මත්තෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารනාගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං තී වාසනාවන්ත කාරුණික පින්වතුනි ඔබ සියලු දෙනාම දිදුල මාධ්‍ය ජාලය ඔස්සේ බුදුරජාණන් වහන්සේ ඔබට මට මේ ජීවිතය අර්ථවත් කර ගැනීම උදෙසාත් ඒ වගේම සසර ජීවිතය අර්ථවත් කර ගැනීම උදෙසා දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීමටයි සූදානම් වෙන්නේ. ඔබ මේ ස්ථානයට ඇවිදිලා බොහෝ දෙනෙකුට ධර්ම දානයක් ලබා දෙන්නේ අපිට පුළුවන්කම තියෙන වටිනාම දාණය තමයි ධර්ම දාණය ලබා දෙන එක. අනිත් දේවල් දෙන්නට පුළුවන් පැවැත්ම උදෙසා. හැබැයි අපි ඒ කරන දේවල් වලින් සසරේ අත මිදෙන ක්‍රමවේදය මනසින් ග්‍රහණය කරගන්නට හේතු වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි මනස තුල ප්‍රඥාව වර්ධනය කරවන වටිනා දානයක් දෙන එක අපිට ගොඩාක් පිං සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය බැලුවොත් එහෙම උන්වහන්සේ තමන් වෙතට එන සියලු දෙනාට භෞතික සම්පත් කිසිම දෙයක් ලබා දුන්නේ නැහැ. ධර්ම දාණයමයි ලබා දුන්නේ. ජේතවනාරාමයට පූර්වාරාමයට එන සියලු දෙනාට ධර්ම දාණය අවුරුදු 45ක් පුරාවට බුදුරජාණන් වහන්සේ කළ ක්‍රියාව කුමක්ද කියලා කෙනෙක් විමසා බැලුවොත් උන්වහන්සේ ධර්ම දාණය ලබා දීම බණ කියන එක තමයි සිද්ධ කරලා තියෙන්නේ. හැබැයි අමතක කරන්නට හොඳ නෑ බුද්ධත්වයටපත් වෙන්නට සංසාරේ බොහෝ පාරමිතා පුරලා තමයි උන්වහන්සේ ධර්ම දාණයම පමණක් බුද්ධ ජීවිත කාලයේදී ලබා දෙන්නේ. එතකොට අපි කල්පනා කරන්නට ඕනි මේ වටිනා දාණය ලබා දීලා බොහෝ දෙනෙක් මේ දාණය ලබාගෙන බණ අහලා තමන්ගේ ජීවිතයට දහම් කරුණක් ලබා ගත්තොත් ඒ තුල ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කළොත් ඒක අපිට මහා පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අය ඊටාම වාසනාවන්තයි උතුම් මේ කරන වටිනා ක්‍රියාව. ඒ වගේම දිදුල මාධ්‍ය ජාලයෙන් බණ අහන බොහෝ දෙනෙක් ඊ타ත්ම වාසනාවන්ත බවට පත් වෙනවා. දහම් කරුණු නිතරම අහන්නට ලැබෙනවා මේ මාධ්‍ය ජාලය ඔස්සේ. එතකොට අපේ ජීවිත අර්ථවත් කරගන්නට වටිනා අවස්ථාවක් නිරන්තරයෙන් හම්බෙලා තියෙනවා. එහෙනම් ඇයි අපි බණ අහන්නේ? බණ අහන්නේ කුමක් සඳහාද?
දහම් අසන්නේ දැනුම ලබන්නයි. දැනුම ලබන්නේ නිවැරදි වන්නයි. නිවැරදි වන්නේ හරි මග යන්නයි. හරි මග යන්නේ නිවන් දකින්නයි. බණ අහන්නේ ඇයි? දැනුම ලබා ගන්න. දහම් දැනුම. එතකොට දැනුම ලබන්නේ දැනුම කියන තැන නතර වෙලා ඉන්න නෙවෙයි. ඒ කියන්නේ දහම් අහලා දැනගෙන හිටියට මොකවත් වෙන්නේ නැහැ. නොලෙජ් විතරයි, දැනුම විතරයි. බුදුන් වහන්සේ පෙන්වලා දෙනවානේ ගොඩාක් දේවල් දැනගෙන ඉන්න අය ක්‍රියාත්මක නොකරන දැනගෙන ඉන්න අය හරියට ගෝපෝව ගාවෝ ගණයන් පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති. අනුන්ගේ හරක් බලන ගොපල්ලෝ වගේ ගෝපෝව ගාවෝ ගණයන් පරේසං. මොකද කිසිම දෙයක් ප්‍රතිඵලයක් ලබා ගන්න අනුන්ගේ හරක් බැලුවට මුකුත් හම්බෙන්නේ නැහැ. කිරි ටික හම්බෙන්නෙත් නැහැ, ගොම ටික හම්බෙන්නෙත් නැහැ. හරකත් තමන්ගේ නෙමෙයි. ඒ කාලේ උදාහරණෙනේ. දැන් හරකුත් නැහැ, හරක් බලන අයත් අඩුයි. ඒ කියන්නේ ගොඩාක් දේවල් දැනගෙන ඉන්නවා. ඒ දැනගෙන ඉන්න දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ බහුම්පිචේ සහිතං වාසමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තෝ. බොහෝ දේවල් දැනගෙන ඉන්නවා. හැබැයි චුට්ටක් දැනගෙන ටික ක්‍රියාත්මක කරනවා නම් ඒක වටිනවා. බුදුදහම පෙන්වලා දෙන්නේ පොඩ්ඩක් දැනගෙන ඒ දැනගන්න පොඩ්ඩ ක්‍රියාත්මක කරන ගමන් දැනුම වැඩි කරගන්න. දැන් අපි ගොඩාක් වෙලාවට අහනවා කියවනවා දැනගෙන තියෙන ඒවා ගොඩාක් තියෙනවා. කොච්චරක් අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවද කියලා නිතර අහන්න ඕනේ. නේද? දැන් අර කොණ්ඩඤ්ඤ තවුසා හැම අවබෝධයටපත් වෙච්චි ධම්මචක්ක සූත්‍රයේම නිතරම අහනවා නේද? දුක කියන්නේ මොකක්ද? ඉදං කෝපන වික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ඔය විදිහට නිතර අහනවා. අපිට හැබැයි කොණ්ඩඤ්ඤ තවුසට වෙච්ච එක වෙන්නේ නැහැ. අපි දන්නවා සූත්‍රේ කටපාඩමින් කියන්නේ. නිතරම අහනවා. එතකොට දහම් අසන්නේ දැනුම ලබන්න. හැබැයි දැනුම තුල නතර වෙන්නේ නැතුව දැනුම ලබන්නේ නිවැරදි වන්න. ඊගාව අධියර ක්‍රියාත්මක කරන්නට ඕන. අද බහුතරයක් බණ අහන අය අහගෙන දැනගෙන ඉන්නවා. කරන්න අමාරුයි. සුනාත ධාරේත චරාත ධම්මේනේ කිව්වේ. සුනාත ලේසි නෑ. ඉතින් නිදන් නැතුව අහගෙන ඉන්නත් අහගෙන ඉන්න ලේසි. හැබැයි ධාරේත ඊට වැඩිය අමාරුයි. ධාරණය කරගන්න එක. චරාත ඊටත් වැඩිය අමාරුයි. චරණය කරන්න, හැසිරෙන්න, ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ නිසා දැනුම ලබන්නේ නිවැරදි වන්න දහම් දේශනාවට අනුව සහ බුද්ධ වචනයට අනුව. නිවැරදි වෙන්නේ ඇයි? හරි මග යන්න. හරි මග කියලා කියන්නේ බුදුදහමේ නම් උතුම්ම හරි මග ආර්ය අෂ්ටාංගික මාර්ගයනේ. මාර්ගය, හරි මාර්ගය නේද? හරි අටඟි මග. නිවැරදි වෙලා අපි හරි දේවල් කරමින් ඉදිරියට යන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේම කෙලින්ම යන්න බෑනේ අපිට එකපාරට නේද? එකපාරට බෑ. අපිට තව පාරමිතා පුරන්න තියෙනවද දන්නේ නැහනේ. ඒ නිසා මේ පුහුණුවෙන් අපි දැනගෙන නිවැරදි වෙලා අපේ තරමට හරි මග යනවා. බුද්ධ වචනේ අපිට පුළුවන් විදිහට ක්‍රියාත්මක කරනවා උපරිමයි. ඇයි හරි මග යන්නේ? නිවන් දකින්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නේ නිවන් දකින්න. අපි හරි මාර්ගයේ යන්නේ අපිට ප්‍රඥාව පහළ වේවා. නිවන් දකින්නට මග හෙළි වේවා කියන අදහසින්. ඉතින් මේ ජීවිතේ මොකුත් වෙන්නේ නැති වෙයි සමහර විට. හැබැයි ඊගාව ජීවිතේට හේතු වෙනව නේද? මේ සසර ජීවිතයක් තියෙන අයනේ අපි. ඉතින් නිතරම බණ අහන අය ඒ විදිහට කල්පනා කරන්න ඕනි. දැනුම තුල නතර නොවි නිවැරදි වෙමින් හරි මඟ තෝරාගෙන නිවන වෙතට යන්න. ඒ වගේම ඇයි අපි බණ අහන්නේ කියන එකට තව උත්තරයක් අපිට හදා ගන්න පුළුවන්. අපි ඉතින් මේ ජීවිතේ විතරක් තියෙන අය නෙමේ, සසර ජීවිතයක් තියෙන අයනේ. මේ ජීවිතය කියන්නේ උපරිම අවුරුදු
100ක් ජීවත් වුණොත් දවස් 36500යි නේද? අවුරුදු 80ක් ජීවත් වුණොත් 80 වැඩි කිරීම 365 29200ක් විතර දවස් ජීවත් වෙන්නේ. එතකොට අපි දැනටම කොච්චර ජීවත් වෙලා තියෙනවද? 50 පැනලා නම් 18250ක් දවස් ගෙවලා ඉවරයි. නේද? 50ක් ඉඳලා තියෙනවා නම් එහෙම දැන් වෙනකොට. එතකොට අපි තව දවස් ගාණක් ගනින්න පුළුවන් දවස් ගාණක් තමයි මේ ජීවිතේ යනු ඔබේ මගේ. උපරිමය 100ක් ඉන්නේ නැහනේ කවුරු. එතකොට ගණන් කරන්න පුළුවන් දවස් ගාණක් තමයි අපි පවතින්නේ. ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා ඊට පස්සේ. එතකොට අපි ඇත්තටම එතකොට එතනින් ඉවරද? නෑනේ. නේද? භවෙන් භවයට යනවා. භවෙන් භවයට බැඳෙයි සතසිත රැඳෙන විට ආසාවත් එක්කනේ යන්නේ අපි තණ්හාවත් එක්ක. ලෝම හිස් මුඩු බිමක් වනු ඇත සිඳෙන දින ආසා. නේද? අපේ ආසාව නැත්තම් එහෙම මොකුත් නැහැනේ. ආසාව ප්‍රහීන කරලා තණ්හාව රහත් වෙලානේ. ඉතින් භවෙන් භවයට යනවා ආසාවත් එක්ක යන්නේ. මේ ටිකේ ඉවර කරගත්තොත් හරි. නේද? එතකොට එච්චර සුදුසුකම් තියනවාද කියලා අපි අපෙන් අහලා බලන්න ඕනිනේ. ඒ නිසා මම දවස් කීයද ජීවත් වෙන්නේ කියලා මරණානුස්සති භාවනාව ටික වෙලාවක් කරන එකත් හොඳයි. එතකොට බණ අහනවා වැඩිපුර. නේද? අපි දැන් මේ ජීවිතේ ගොඩාක් කරන දේවල් ශිෂ්‍යත්ව විභාගයේ ඉඳන් සහතිකයට ලොකු බරක් දීලා අවුරුදු 5ක කෝස් එකක් තමයි ශිෂ්‍යත්ව විභාගේ. අවුරුදු 11ක පාඨමාලාවක් O level නේ. A level කියන්නේ අවුරුදු 2ක පාඨමාලාවක්. උපාධියක් අවුරුදු 4ක්, අවුරුදු 3ක් කැප වෙනවා. වෘත්තීය සුදුසුකමක් ලබා ගන්න කැප වෙනවා මාස ගණන්, අවුරුදු ගණන්. වටිනා සහතිකවලට අපේ ජීවිතේ ලොකු බරක් දීලා කැප කරනවා අපේ සුදුසුකම් හදාගන්න. හැබැයි ඔය සහතික සියල්ල අවලංගු වෙනවා අපිට එක සහතිකයක් හම්බුනහම. ඒ තමයි මරණ සහතිකේ නේද? මහන්සි වෙලා කෝස් කරලා ගත්තු සහතික ඔක්කොම ඉවරයි. මරණ සහතිකේ ලබන්නට අපි කරන කැපකිරීම මොකක්ද? මරණ සහතිකේට වටිනාකමක් හදාගන්න. නිතර අපි කල්පනා කරන්නට ඕනේ. ඒ නිසා එහෙම අපි හිතනකොට වැඩියෙන් බණ අහන්න හිතෙනවා. වැඩියෙන් දහම් කටයුතු කරන්න හිතෙනවා. වැඩිපුර දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න හිතෙනවා. ඒකයි වටිනාකම. ඉතින් මරණානුස්සති භාවනාව පිළිබඳව හිතන එකත්. ඇයි බණ අහන්න ඕනේ? බොහොම ටික කාලයක් අපිට තියෙන හින්දා අවස්ථාව. එහෙනම් මේ විදිහටත් ඔබ හිතමින් තමයි බණ අහන්න ඕනි. මම කුංචි ගාතාවක් මාතෘකාවට තෝරගත්තේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමන්ති. හැමෝම දන්න ගාතාවක්. අටලෝ දහම නේද? ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන අටට චිත්තං යස න කම්පති යමෙක් කම්පාවටපත් වෙන්නේ නැත්තම් එහෙම න කම්පති කම්පා නොවේද අටලෝ දහමේ අශෝකං ශෝක නොකරයිද ඒක උතුම් දෙයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට අටලෝ දහම ජීවිතේ මූණ පාණ්ඩ වෙනකොට අපි කම්පාවටපත් වෙන්නෙත් නැහැ, ශෝකයටපත් වෙන්නෙත් නැහැ. එහෙනම් උතුම්. හැබැයි ඉතින් ඔය අට එනකොට කම්පාවටපත් නොවීම ඉන්න පුළුවන් කාටද? ශෝක නොකරම ඉන්න පුළුවන් කාටද? කියලා ප්‍රශ්නයක් අහන්න ඕනි. මොකද්ද? ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි රහතන් වහන්සේ කෙනෙකුට නේද? කම්පාව නැත්තේ ශෝකය නැත්තේ යමෙක් වේද ඒ උතුමන් වහන්සේ නමක්. රහත් ත්වයේදීනේ පුළුවන්. අටලෝ දහම එන්නේ නැති හින්දා නෙමෙයි උන්වහන්සේලා අටලෝ දහම ගන්නෙ නැහැ. නේද? එතකොට අපේ ස්වභාවය ඊට ටිකක් වෙනස්. අපි අඩු වැඩි වශයෙන් සැලෙනවා, කම්පාවටපත් වෙනවා, හෙල්ලෙනවා. ඇඟ හොල්ලනවා නෙමෙයි හිත හොල්ලනවා. නේද? හිතෙන් ශෝක වෙනවා, දුකටපත් වෙනවා. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනි. අටලෝ දහමේ සුවිශේෂත්වයක් තියෙනවා.
අපේ ජීවිතයේ දුප්පත් පොසත් ભેදයකින් තොරව හැමෝටම අඩු වැඩි වශයෙන් එනවා. එතකොට අපි පහදා ගන්න ඕනි මේ අට දෙස බලන ඇස. මේ අට දෙස බලන ඇස කියන්නේ මොකක්ද? ප්‍රඥාව නම් වූ ඇස. දැන් අපි රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා නම් කම්පාවක් ශෝකයක් නැහැ. අය විශේෂ ආයාසයෙන් පුහුණු වෙන්න දෙයක් නැහෙනේ. එතකොට දැන් අපි පුහුණු කරන්න ඕනි මේ අට මගේ ජීවිතයට එනකොට මා ඒ දෙස බලන්නේ කෙසේද? ඒ දෙස බලන ඇස කියන්නේ ප්‍රඥාව නම් වූ ඇස. සිතෙන්මනේ බලන්නේ. දැන් අටලෝ දහමේ හතරක් තියෙනව මොනවද? ලාභ, යසස නේද? ඊට පස්සේ ප්‍රශංසා, සැප. දැන් ඕවා එනවට පොදුවේ අපේ පොදු මනස මොකද්ද කියන්නේ? කැමැති. ලාභ වලට කැමැතියි අපි. ලාභ ලැබෙනවට. එතකොට යසස කීර්තියට අපි කැමැතියි. ප්‍රශංසා අපිව අගය කරනවට අපි කැමැතියි. සැපට කැමැතියි නේ. සුවෙන් සැපෙන් ඉන්න හැමෝම කැමැතියි. එතකොට අපි කැමැති මේ ටිකට. එතකොට කැමැති වුණාම මොකද වෙන්නේ? අපිට ලාභ එනකොට කැමැති වීම, කැමැති කියන එකත් එක්කලා ක්‍රියාත්මක වෙන කැමැති, ආසයි, ආදරේ ඔක්කොම නියෝජනය වෙනවනේ කැමැත්ත ඇතුලේ නේද? කැමැති, ආසයි, ආදරේ ඒ සඳහා සෙනෙහස දක්වනවා, බැඳෙනවා, ඇලීම, රාගය මේ විදිහට කැමැති දේවල් එක්කලා අපේ සිත ගනුදෙනු කරන ක්‍රමේ ඒ විදිහට. ඒ කියන්නේ කැමැති දේවල් අපිට ලැබෙනකොට අපි ඇලෙනවා. ඒ පැත්තට යනවා. ඒ කියන්නේ ලාභ එනකොට දිගින් දිගටම පවත්වන්නට උත්සාහ කරනවා. ඒක ස්වභාවයනේ. දැන් බුදුන් වහන්සේ පෙන්වලා දෙනවා අපේ ස්වභාවය. න කහපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති අපස්සාදා දුකාකාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය මනස න කහපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති. කහවණු වැස්සත් සතුටු නෑලු. තිත්ති තෘප්තිමත් නෑ. ඒකේ දැන් කහවණු නෑනේ 5000 කොළ මේ පැය වෙනුවට 5000 කොළ වැස්සක් වහිනවා මේ ශාලාවට. නැත්තම් බණහන අයගේ වටේට නේද? 5000 කොළ වැස්සත් අපිට ඉවරුණාම හිතෙන්නේ තව ටිකක් වැස්සනම් කියලා. සාමාන්‍ය මනසේ ක්‍රියාකාරීත්වය. ඒක තමයි න කහපන වස්සේන. තෘප්තිමත් වෙන්නේ ඇති කියලා කියන්නේ. ඒ නිසා ඒකම තමයි ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියන්නේ. අතෘප්තිමත්ව ඌනතාවයකින් ඉන්නවා තණ්හාවේ දාසය වෙලා. අන්න අර හතරට කැමති වෙන්නේම තණ්හාවත් එක්කලා, ඇලීමත් එක්ක, ආසාවත් එක්ක, රාගයත් එක්ක. එතකොට ඔහොම ඇලුනහම අපිට කොයිතරම් ලාභ ලැබුණත් අර වැස්ස වගේ තමයි. ඇති කියලා කියනවද? නැහැ. දැන් ඇති කියලා නතර වෙන්නේ නැහැ එතනින්. කොයිතරම් කීර්ති ලැබුණත් ඇති කියනවද? වැස්ස වගේ තමයි. 5000 කොළ වැස්ස වගේ තමයි. ඒ වගේම කොයිතරම් ප්‍රශංසා ලැබුණත් ඇති කියන්නේ මනස. ඔබ නෙමෙයි. අනේ ඉතින් මට නම් ඇති මම මේකෙන් සතුටු වෙනවා කියලා වචන කියනවා. කියන වචන ඇතුලේ ගොඩක් වෙලාවට නැහැ. එතකොට සැපසුවයන් තියෙනකොට ඇති කරගන්නකොට දැන් ඇති මේ සීමාවේ නතර වෙනවා දැන් කියලා නෑ. බුදුහාමුදුරුවන්ගේ වචනයට අනුව මිනිස් සිතේ ස්වභාවය පිළිබඳව විවරණයේදී දැන් ඇති කියලා නතර වෙන්නේ අඩු. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනි අපේ ස්වභාවය ඒ නිසානේ අපි මේ ලෝකේ පවතින්නේ. නැත්තම් අර කවිය වගේ වෙනවානේ. ලෝම හිස් මුඩු බිමක් වනු ඇත සිඳෙන දින ආසා.
ආසාව හින්දා තමයි අද බණ අහන්න ආවේ. නේද? අපි පින්කම් කරන්නේත් ආසාව හින්දා. නිවන් මඟ අපිව ගෙනියන්නේත් ආසාව හින්දා. මං සිවුරු පෙරවගෙන හාමුදුරු කෙනෙක් විදිහට ඉන්නෙත් ආසාවෙන්. ආසාව ක්‍රියාත්මකයිනේ. එතකොට ඒ ආසාව හින්දා ඒ කියන්නේ යම් හේකින් අපි ආසාව නැති කළොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ අවසාන අත්භව වෙනවනේ. දැන් මේ අය අපි ඔක්කොගේම ආසාව නැති වුණොත් ලොවම හිස්මුඩු බිමක් වනු ඇත. සිඳෙන දින ආසා මුකුත් කරන්න ඉස්සරහට බෑ. ආසාව නැති එක. ඒ නැවැත්මනේ. පැවැත්මක් නැහැ එහෙම අයගේ. පැවැත්මක් නෙමෙයි නැවැත්ම. නිවන කියන්නේ නැවැත්මනේ. ආයේ උපදින්නේ නැහැ. නිවන් දකිත්වා කියන එකේ අදහස මොකද්ද? අවසාන මරණය උදා වේවා කියලා පතන්නේ. ආයේ මරණයක් නැත. එතකොට දැන් ආසාව හින්දා අපි පවතිනවා කියන එක මනවින් දැනගෙන ඉන්න ඕනි. ඒ හින්දා තමයි අපි ඇලෙන්නේ මේ හතරකට කැමති වෙලා ඇලෙන්නේ. එතකොට බුද්ධ දේශනාව බුදුහාමුදුරන්ගේ යෝජනාව තමයි ඔබගේ කැමැති සම්පූර්ණ කරගත්තට කමක් නැහැ. ලාභ ලබා ගත්තට කමක් නැහැ. හැබැයි නිවැරදි ක්‍රමයට. ලාභ කියන්නේ දැන් ධනය උපයන කෙනාට කෝටිපතියෙක් වුණාට කමක් නැහැ. හැබැයි බුදුදහම ප්‍රශ්නයක් අහනවා කොහොමද කෝටිපතියෙක් උනේ කියලා. කෝටිපතියෙක් වෙන්න ගිය ගමන නිවැරදි එකක්ද වැරදි එකක්ද? එහෙම ලාභ දැන් ගිහි ජනතාවට පැවැත්ම උදෙසා තේරුම් අරගෙන නිවැරදිකමෙන් ඉහළට යන්න, නිවැරදි ක්‍රමයට ඉහළට යන්න යෝජනා කරනවා. එතකොට කොයිතරම් ලාභ ලැබුවත් වැරදිද නැහැ. ප්‍රශංසා නිවැරදි ක්‍රමයට ප්‍රශංසා ලබන්නට දැන් ඔබ බලනකොට රූපවාහිනියෙන් ඔබට ප්‍රශංසා හම්බෙනවා. අපිටත් බණ අහන්න හම්බෙන්නේ අර අය කියලා නේ. ගමේ අයත් කියනවා. ඉතින් මේ වැරදි ක්‍රමයකටද ප්‍රශංසා ලබන්නේ? නෑ. හොඳ ක්‍රමයකටනේ. එතකොට අපි දාන දුන්නාම අපිට සුවයන් සැපයන් හම්බෙනවා. වැරදි ක්‍රමයකටද නෑ. අපි අපේ ක්‍රියාකාරීත්වය තුළ ලැබෙන දේවල් ටිකක් තියෙනවා. බුදුදහම පෙන්වලා දෙන්නේ ලාභ ආදී කැමැති හතර ඔබ ලාභ ලබන්න, කීර්ති ප්‍රශංසා ලබන්න, සැප විඳින්න හැබැයි නිවැරදි ක්‍රමවේදයකට යහපත් පැවැත්මෙන්. හැබැයි අපි තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනි ලාභ කියන එකේ ස්වභාවය තමයි ස්ථීරව දිගට පවතින්නේ නැහැ. ලෝකේ හැම එකකම ස්වභාවය උපාද ටිති බංගනේ. ඇති වෙනවා, ඇති වෙලා තියෙනවා, පවතිනවා, නැති වෙනවා. අපිට දැනෙන එකක් තමයි දිගින් දිගට ලාභ ලැබෙනකොට දැන්නම් දිගටම එනවා කියලා අපි එතනට තණ්හාවෙන් ඇලෙනවා. ඊට පස්සේ කවදාවත් ලාභ නැති වෙන්නේ නැහැ කියලා දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටියක් හදා ගන්නවා ලාභ ස්ථිරයි, පර්මනන්ට් කියලා, සදාකාලිකයි කියලා දෘෂ්ටිගත වෙනවා. එතකොට දැන් එහෙම වුණාම මොකද වෙන්නේ? එහෙම වුණාම මොකද වෙන්නේ? ඒක ඇත්තම ස්වභාවයද නෑනේ. ඊට පස්සේ ඒකේදී මානත් හැදෙනවා. මනිනවා ඊට පස්සේ මා ලබන ලාභ අනිත් අය ලබන මාන මේ ලාභ. ඒ කියන්නේ මම උසස් කියලා මන් දැන් ලැබෙන එකත් එක්ක මම උසස්. ලැබීම් ටිකත් එක්ක. ලාභත් එක්කලා. අනිත් අයත් එක්ක කම්පෙයා කරලා බලනවා, සසඳලා බලනවා. දැන් ඉතින් අරයාගේ මගේ වෙනසක් නෑ, අපි දෙන්නම එක වගේ ලබනවා. කියලා මොකද්ද මේ හැදෙන්නේ? මානය. සිතේ මානය ගොඩ නැගෙන ඊට වැඩි ලාභවල ස්වභාවය නොදැක ඇලුනොත්. ඒ හින්දා කලින් දැනගෙන පවත්වගෙන ගියාට කමක් නැහැ. මොකද ලාභවල ස්වභාවය නම් ස්ථීරවම පවතින්නේ නැහැ. අස්තිරයිනේ, අනිත්‍යයි. නিত্য නැත. සදාකාලික නැත. ඒ වගේම තමයි ඉතින් කීර්තිය ප්‍රශංසාව වගේ. ප්‍රශංසා එනකොට අපි හිතනවා දැන් ඉතින් දිගටම එනවා කියලා නේ. සමහරු බලයටපත් වුනහම
යම් තැනකට ආපුවාම ප්‍රශංසා එනවනේ. දිගටම දැන් ප්‍රශංසා එනවා කියලා හිතාගත්තොත් නේද? මං වගේ ප්‍රශංසා ලබන කෙනෙක් නැත. තව තවත් මගේ ප්‍රශංසා වැඩි කරගන්න මං වැඩ කරන්න ඕනි කියලා මම හිතන්න ගියොත් කෙනෙක් මොකක්ද වෙන්නේ? ඒ ප්‍රශංසාවලට කැමති වෙලා තණ්හාවෙන් ඇලිලා ප්‍රශංසා ස්ථිරයි කියලා දෘෂ්ටිගත වෙනවා. ඊට පස්සේ මනලත් බලනවා මාන හදා ගන්නවානේ. තණ්හා, දිට්ඨි, මාන. හැදුනහම ඊට පස්සේ අපි දන්නේ කරන දේවල්. එක පැත්තකට ගිහිල්ලානේ. එතකොට අන්න අපි නිහතමානී නෑ. එහෙම නැත්නම් අනතිමානී නෑ. නම්‍යශීලී නෑ. අනිත් අය පහත් කරලා සලකන්න මනසක් එනවා. ඇයි? මම උසස් කියන තැනට දෘෂ්ටිගත වෙලා ගිහිල්ලානේ. ඒ කියන්නේ අපි ඒ පැත්තට වෙනකොට අනිත් ඒවා පේන්නේ නැතුව යනවා අනිත් අය. එතකොට හැබැයි ප්‍රශංසාවල ස්වභාවය නම් කලකදී එන්න පුළුවන්. ඒ එන විදිහටම නැතුව යන්න පුළුවන් කියලා හිතාගත්තොත් ඒක ලොකු පහසුවක්. නැති වෙනකොට දුකක් නැහැ. නැති වෙනකොට පීඩාවක් නැහැ. නැත්තම් නැතුව ගියාට පස්සේ එකක් දෙකක් නැතුව යනකොට ඔක්කොම නැතුව යනවනේ. එතකොට නැතුව ගියාට පස්සේ දරා ගන්න බෑ. ගොඩාක් අඬන්න වෙනවා. නේද? ඊට පස්සේ ප්‍රශංසා විඳින අය ඒවම විඳින අයට ඊර්ෂ්‍යා කරනවා. දැඩි පීඩාව වැඩි වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉඳලා වෙනස් වුණාම ඒ හින්දා හිතට ගොඩ නැගෙන්න දෙන්න හොඳ නැහැ. දිගින් දිගටම ලාභ ප්‍රශංසා සැප යසස කීර්ති ආදී දේවල් එක්කලා දිගින් දිගට ස්වභාවයේ තේරුම් අරගෙන ඒවත් එක්ක පවතිනවා. ස්ථිර නැහැ. මොකද දැන් එහෙම ස්ථිරයි කියලා හිතාගත්තොත් අපි වැරදි කරන්න යනවානේ. එතකොට දැන් කෙනෙකුට ලාභ එන්නටත් මේ කියන අපි කැමති සැපයන් එන්නටත් හේතු තියෙනවානේ. නේද? හේතු තියෙනවා. අපිට මහා හේතුවක් තිබිලා තමයි උතුම්ම ලාභය ලැබිලා තියෙන්නේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ නේද? මනුස්ස ජීවිතේ නම් වූ ලාභය ලැබිලා තියෙන්නේ මොකක් හින්දාද? පෙර පිනකට. පෙර පිනකට. එතකොට අපිට ලාභ ප්‍රශංසා කීර්ති සැප කියන කොටස ජීවිතේට එන්න සසර හේතු තියේද නැද්ද? තියෙනවා. පෙර පින මේ උතුම්ම ලාභයත් ලබාගෙන ඒකෙදි බණ අහන්න බණ කියන්න ආදී දේවල් ඇතුළු ෂණ සම්පත්තියත් එක්ක පවතින්න පෙර මහා පිං ඇති අය මිනිස්සු. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අපිට ලැබෙන ටිකත් එතකොට දැන් අනිත් අයට ලැබෙන ඒවා පිළිබඳවත් ඒ විදිහට දකින්න ඕනේ. පෙර පිනට ලැබෙන ඒවා තියෙනවා. එහෙම නැත්නම් මේ ජීවිතේ පිනට මේ ජීවිතේ හේතු හින්දා පෙර පින කියලා කියන්නේ පෙර හේතු හදලා තියෙනවා හොඳ හේතු. හේතුඵලයත් එක්කනේ ඉන්නේ. ප්‍රතිඵල මේ මොහොතේ සියලු දේවල මොනවද? හේතු. අපි කරන ලද ක්‍රියාත්මක කරන ලද ක්‍රියාවල ප්‍රතිඵල. හේතුඵලනේ හේතුව ඵලය වේ. ඵලය හේතුව වේ. ලෝවේ තතු මෙය වේ. නැවත නැවතත් හේතු ඵල වේ. හේතුව ඵලය. පටිච්ච සමුප්පාද වෙනනේ අවිජ්ජා පත්‍ය සංඛාරා. ඒ වගේ තමයි හැම එකම cause and effect හේතුව ඵලය. එතකොට අපි තේරුම් ගන්න ඕනි මේ කැමැති හතර තව අයට ලැබෙන කොටත් ඊර්ෂ්‍යාව වගේ වට එන්න ඉඩ දෙන්න හොඳ නැහැ. මොකද පෙර හේතු තියෙන්නට පුළුවන්. මේ මොහොතේ හේතු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතේ කරන ඒවත් එක්ක අපිට ප්‍රශංසා හම්බ වෙනවනේ නේ. මේ ජීවිතේ කරන ඒවත් එක්ක සුවයන් ලැබෙනවා. මේ ජීවිතේ යහපත් ටිකක් එක්කලා ලාභ හම්බ වෙනවා. කීර්තිය හම්බ වෙනවා. මේ ජීවිතේ කරන හේතු කරපු හේතුත් තියෙනවා. සසර හේතුත් තියෙනවා. එතකොට මේ හේතු නිසා අපි අනිත් අයගේ ලාභාදී කැමැති හතරට විරුද්ධ වෙන එකත් නරකයි. මට ලැබෙන ඒවා බාර ගන්නත් ඕනේ. නේද?
ලැබිය යුත්ත කොයි කාටත් වේය හිමි දෙවියෙකුට උවත් එය නොකලකි අහිමි එයින් ශෝක නොකරමි පුදුමද නොවෙමි මට හිමි දෙය වෙන කාටත් නොවේයි හිමි ලැබෙන්න තියෙනවා නම් කාටවත් වළක්වන්න බෑ ඒ හින්දාම අපි කාටවත් ලැබෙනවට ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ නේ අනිත් පැත්තට දැන් අපි තේරුම් ගන්න ඕනේ අපේ මනස හදාගන්නනේ මනස සුවපත් කරගන්නනේ එතකොට අපි මේ විදිහට ලාභාදී දේවල් පිළිබඳව හිතනකොට අනිත් අයට ලැබෙන ලාභාදී දේවල් පිළිබඳවත් හිතන්නට හොඳ සිතක් අපි ගාව තියෙන්නට ඕනි ඒ තමයි ඒ දෙස බලන ඇස මොකද අර ගාතාවක් තියෙනවා ඔබ දන්නවනේ මේ අහසේ හිටියත් මුහුද මැද්දේ හිටියත් පර්වත කුහරයක හිටියත් පාප කර්ම වලින් මිදෙන්න බෑ කියලානේ න මුංචති පාප කම්මා න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ జగතිප්ප දේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාප කම්මා හැබැයි ඒ පව් විතරක් නෙවෙයි ඒ කියන්නේ පිනත් එහෙම තමයි පෙර පින කියන එකත් අහසේ හිටියත් ගල් ගුහාවක හිටියත් මුහුද මැද්දේ හිටියත් මේ ලෝකේ කොහේ හිටියත් විපාක දෙනවා. ඒ කියන්නේ මිදෙන්න බෑ පෙර පිනෙනුත්. පෙර පිනත් හම්බෙනවා. අපි ඉතින් පවට විතරයි ගාතාව තෝරගන්නේ ගොඩක් වෙලාවට. එතකොට මේ විදිහට මේ කැමැති හතර පිළිබඳ දකින්න ඇහැ තියෙනකොට අපි කම්පාවටපත් වෙන ප්‍රමාණයත් අඩුයි. ශෝක කරන ප්‍රමාණය දැන් අපි ලාභාදී කැමැති හතර ලැබෙනකොට නම් ගොඩක් වෙලාවට ශෝක කරන්නේ නැහැ. කම්පාවටපත් වෙන්නේ නැහැ. සතුටු වෙනවා, නන්දනය වෙනවානේ. ගොඩක් වෙලා දැන් ඒකනේ අර මේ ටිකට් එකක් ඇදුනොත් එහෙම 54 ලක්ෂයක් විතර මේ කම්පාවටපත් වෙනවද කවුරුත්? සාමාන්‍ය මනසක් නැහැ. නේද? ඒක සතුටින් බාර ගන්න. හැබැයි ඒක කරුමේ කියලා කියන්න කැමති නෑනේ. කරුමේනේ. කියන්නේ පෙර පව නෙමෙයි පෙර පින කර්මය. නේද? හිටපු ගමන් උසස් වීමක් ලැබෙනවා තමන්ගේ රැකියාවේදී නේ. කම්පාවක් තියේද? ශෝකයක් තියේද නැහැ. නන්දනය වෙනවා සතුටු වෙනවා. එතකොට අපි ගොඩක් වෙලාවට කම්පා වෙන්නේ. හැබැයි ඇලීමත් එක්ක දෘෂ්ටිගත වෙලා මානාදී නරක සිතක් පහල කරගත්තොත් කම්පණය වෙන්න හේතු වෙනවද නැද්ද? කම්පා වෙන්න වෙනවා. ශෝක වෙන්න වෙනවා. මොකද ස්ථීර නැති ඒවා අස්ථීර දේවල් ස්ථිරයි කියලා හිතාගෙන ඉන්නේ එකේ ප්‍රතිඵලයක් විදිහට කම්පාවටපත් වෙන්න වෙනවා. ශෝකයටපත් වෙන්න වෙනවා. ඇලීමෙන් විනාශ වෙනවා. ඊගාව හතර තමයි අලාභ, අයස, නිന്ദා, දුක. එතකොට මේ හතරේ ස්වභාවයත් මොකක්ද? මේ හතරට අපි විරුද්ධ පැත්තනේ විරුද්ධයි. ඒ කියන්නේ අකමැති, විරුද්ධයි, අසතුටුයි, පටිගයෙන් ගැටෙනවා. පටිග සහගතයි. අලාභ එනකොට තරහක් එන්නේ. පාඩු වෙනකොට තරහක් එන්නේ. අපිට අපකීර්තියක් ගොඩ නැගෙනකොට තරහක් එන්නේ. නිඳා කරනකොට තරහක් එන්නේ. දුක් විඳිනකොට කැමැතිද අකමැතිද? අකමැති තරහෙන් ඉන්නේ. ඒකට කියන්නේ මේ අලාභ, අයස, නිന്ദා, දුක එනකොට අපේ සිත දෝමනස්ස සහගත පටිග සම්පයුක්ත සිතක් අභිධර්මානුකූලව තියෙන්නේ. ඒ කියන්නේ මනස දොම්නසින් දුකෙන් ගැටෙනවා පටිග සම්පයුක්තයි. එතකොට ඒ සිතේදී මොකක්ද අපිට වෙන්නේ? පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවනේ දුකෙන් ඉන්නකොට. එතකොට අලාභ, දුක ආදිය, නිന്ദා ආදිය එනකොට අපි අසතුටින් මොකක්ද? අසතුට නියෝජනය කරන්නේම නිතර දුක. ගැටෙන මනස. එතකොට පව් තමයි එකතු වෙන්නේ. පව් සිද්ධ වෙනවා.
හැබැයි අපිට තේරුම් ගන්න පුළුවන් නම් අලාභ කියන එකත් මේ එන ස්ථීරවම තියෙන එකක් නෙවෙයි කියලා. දැන් අලාභ ස්ථාවර නම් සදාකාලික නම් තමයි අපිට දුක් වෙන්න ඕනිනේ. අපි නැතන් නිර්පරාදේ පව් පුරව ගන්නවා. ඊට පස්සේ නිന്ദා කියන ඒවා ස්ථීරයි සදාකාලිකයි විදිහට අල්ලගත්තොත් තමයි අපිට දුක් වෙන්න වෙන්නේ. දුක කියන එකත් එහෙමයි. අයසත් එහෙමයි. අපිට දුක හිතෙන්නේ අපි ගැටෙන්නෙම ස්ථිරයි කියලා හිතච්ච. අමතක වෙනවා ස්ථිර නෑ කියන එක. ඒ කියන්නේ නත්ති ලෝකේ අනින්දිතෝ නිന്ദා ලැබපු කෙනෙක් මේ ලෝකේ නෑ. හැමෝගෙම ස්වභාවය මේකට අඩු වැඩි විදිහට මාරු වෙමින් චක්‍රාකාරව ගමන් කරන එක. අලාභ, අයස, නිന്ദා, දුක කියන එකත් ස්ථිර නැහැ, නිට්ටය නැහැ. අවුරුදු ගාණක් තියෙන්න පුළුවන්. නිට්ටය නැති හින්දාම අපි ඒකට තරහෙන් ඇලෙන්න හොඳ නැහැ. අකමැත්තෙන් ඇලෙනවනේ. ඉස්සෙල්ලා ඇලුනේ කොහොමද? කැමැත්තෙන්. කැමැත්තෙන් එකතු වුණා. දැන් අකමැත්තෙන් එකතු වෙනවා. අකමැත්තෙන් එකතු වෙලා මොකද්ද හදාගන්නේ? හීනමානය නේද? එක පැත්තකින්. හීනමානයක මට නෑ අනිත් අයට තියෙනවා. මේ විදිහට අයහපස්සිත. එතකොට නරක සිත පවත්තන්න මොකද වෙන්නේ? පව් සිද්ධ වෙනවා, පව් පිරෙනවා. එතකොට අපි අනිත්‍ය නිසාම, නිට්ටය නැති නිසාම අපිට පුළුවන්කම තියෙන්න ඕනි ඒ දෙස බලන්නට. මේ අකමැති හතරත් අනිත්‍යයි, කැමැති හතරත් අනිත්‍යයි. එතකොට ඒ අට දෙසම අපිට පුළුවන්කම තියෙන්නට ඕනි බලන්න. එතකොට ගැටෙන ප්‍රමාණයත් අඩුයි, ඇලෙන ප්‍රමාණයත් අඩුයි. දැන් පව් පුරව ගන්න අපි නිර්පරාදේ. ඊට පස්සේ දුක දෙස බලන්නේ නැති වුනහම දුක වින්දොත් තමයි පව් සිද්ධ වෙන්නේ. ඇයි? මේ මම සසර කරපු පවට කියන එක සසර හේතු තියේද අලාභාදීෙන්ද තියෙනවා. පින් වගේම තමයි පව් ක්‍රියාත්මකයිනේ අපිට. කරපු පව් කර්මවල විපාක මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. අලාභ විදිහට, දුක විදිහට මමම ගොඩනගපු හේතු සසර සත්‍යයක් විදිහට. එතකොට අපි ඒක පිළිගන්නේ නැත්නම් එහෙම මටම විරුද්ධ වෙනවානේ. මටම විරුද්ධ වෙනවා. මේ මොහොතේ ක්‍රියාකාරීත්වය නිසා දුක වෙන්නත් පුළුවන්, නිന്ദා ලබන්න පුළුවන් මේ මොහොතේ කල්කිරියාව නිසානේ, පැවැත්ම නිසා. ඊට පස්සේ අලාභ ලබන්න පුළුවන් මේ මොහොතේ පැවැත්ම නිසා. මේ ජීවිතේ හේතු තියෙන්නත් පුළුවන්, සසර ජීවිතේ හේතු තියෙන්නත් පුළුවන් අකමැති හතරටත් කියන එක තේරුම් ගන්න ඕනි. ඒ වගේම ස්ථාවර නැත. මේ මොහොතේ මේ අට දෙස බලා කටයුතු කරන්නට පුළුවන් ඇසක් ඔබ තුල තියෙනං එහෙම ඔබට පුළුවන්කම ලැබෙනවා. අද නෙමෙයි, හෙට නෙමෙයි, සමහර විට මේ ජීවිතේ නෙමෙයි, සසරේ ඊතා ඉක්මනින් න කම්පති, කම්පා නොවන, අශෝකං ශෝක නොවන මනසක් ඇති කරගන්න. ඒ මනස ඇති කරගන්න එක තමයි බුදුදහමේ අවසාන අරමුණ. මොකක්ද අවසාන අරමුණ? නිවන් දකින්න. කම්පා වෙන්නේ නැති, ශෝක වෙන්නේ නැති මනසක් උදා කරගන්නට අටලෝ දහම දෙස බලන ඇස නම් වූ ප්‍රඥාව ඔබ සියලු දෙනාට පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී ධර්ම දේශනාව උදෙසා දායකත්වයේ ලබා දෙන්නේ රුවන්වැල්ල මොරාවත්තේ පදිංචි W.A. නන්දාවතී මහත්මිය, B.A. ගුණසේන මහතා ඇතුළු පින්වත් පිරිස විසින් දායකත්වයේ දරන හැම දෙනාටම ආශිර්වාද කිරීම ප්‍රියංකා මහත්මියට, ජයසූරිය මණිකේ මහත්මියට, නිමල් කුමාර මහතාට, ඥානවතී මහත්මියට, මාලි මහත්මියට, ලීලාවතී මහත්මියට, ස්වර්ණා මහත්මියට, හාමි මහත්මයාට, ආනන්ද මහත්මයා ඇතුළු හැම දෙනාට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. දේශකයාණන් වහන්සේටත් දිදුල මාධ්‍ය ජාලයේ පූජ්‍ය මාලිගාවිල අස්සජී නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු
පින්වත් කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්නට සහභාගී වූ සියලු දෙනා නමින් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නට අපවත් වී අදාළ ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් WA නන්දාවති මහත්මිය BA ගුණසේන මහත්මයා ඇතුළු පින්වත් පිරිස මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය ලබා දෙනවා. ඒ අය නමින් මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ අය ඇතුළු ඔබ අප සියලු දෙනාට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. සියලු දෙවියෝ, සියලු භූතයෝ, සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් වේවා. අවසානයේදී ඔබ අප සැමට නිවනින් සැනසෙන්නට මේ ධර්මානුශාසනාව පාරමී වේවා කියලා සාදු කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. සියලු දෙනාටම තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී සත සලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපසන්තිනායක තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු නෛර්යානික සිසත් ධර්මයෙන් බිඳක් අපට අනුකම්පා පිණිස ඒ දේශනා කරන්නට යෙදුනේ නාරම්මල මැටියගනේ කසුන්ගම ශ්‍රී සුගත ඥාන යෝගාශ්‍රමාධිපති ශාස්ත්‍රවේදී ධර්මවේදී නම කියන්නට අවසරයි පූජ්‍යපාද ඇන්නරුවේ රතනසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුපින්නතුනි මේ මොහොතේදී අප හැමදෙනා විසින් අත්පත් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලමහිමෙන් අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් මෙම භවයේදීම උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවායි සාදු නාදනංවා ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සුබිනතුනේ උතුම් වූ ධර්මානුශාසනාව මෙයින් සමාප්ත කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට පිරිකර පූජා කිරීමේ අවස්ථාව ලබා දෙමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දායකත්වයෙන් කටයුතු කළ පින්වත් හැමදෙනාටමත් ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් හැමදෙනාටමත් සසර දුක් නැති සදාකාලික සැප ඇති උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමුගන්නවා මෙවැනි වූ උතුම් වූ ධර්මානුශාසනාවකින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබ හැමට ජය ශ්‍රී මහ බෝසත් සමිඳුත් වේවා.